අද අපි සමාගම් ගණන් වල තෝරාගෙන තියෙන්නේ 2018 ජනවාරි සමාගම් ගාන. මම හිතන්නේ ගිය සතියේ මගේ ලෙක්චර් එකේදී ඕගලන්ට සඳහන් කළා අද මේ ගාන හදන්නේ කියන එක. ඒ නිසා ගොඩක් වෙලාව තිබ්බ ඕගොල්ලෝ ගෙදරත් ඉන්න නිසා ගාන රූල් කරලා තියාගන්න සහ පුළුවන් ගැළපිලිත් හදලා දැන් ඕගොල්ලෝ තියෙන්නේ. ඕගලන් තියෙන්නේ අඩුපාඩු හදාගන්න නේ. හැම කෙනෙක්ම රතු පෑන් අතැතිව බලාගෙන ඉන්නවා මහත් බලාපොරොත්තු පිරුණු දෑසින් තමන් හදලා තියෙන හැම ඉලක්කමකටම හරි ලකුණ දාන්න. අපි බලමු ඕගොල්ලෝ ගෙදර හිටපු විදිහයි මම දැන් මේ හදන විදිහයි හරිද කියලා. ගෙදර හදපෑට කරන ගෞරවයක් හැටියට මාත් මේ ගාන දැන් රූල් කරලා තියෙන්නේ. පළවෙනි ගැළපිල්ල ඉදන් මම කරගෙන යනවා. ඒ කරන් යනකොට ඕගොල්ලන්ට බලන්න තමන් හදපු දේ මං හදන උත්තරේ අතර සමානකමක් තියෙනවද? ඒ මොන හරි අපැහැදිලි නම් ඒ කුඩා අපැහැදිලි තැන් සටහන් කරලා තියාගන්න. ඊළඟට අපි සාමාන්‍ය විදියට පන්තිය හම්බ වෙන දවසට ඒ අඩුපාඩු සාකච්ඡා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගලන්ට ඕනම වෙලාවක මට කෝල් කරලා ඒ අපැහැදිලි කරුණ පැහැදිලි කරගන්න පුළුවන්. නම් මම හිතන්නේ අපි මේ සීරීස් එකේ හදන තුන්වෙනි ගාන වගේ ඒ නිසා ඔයගලන්ට යම් අවබෝධයක් තියෙනවා. සහ මම බැලුවා මේ ගාන එහෙම සැලකිය යුතු අමාරු ගැළපෙලිත් නැහැ. සම හිතනවා බොහෝ දෙනෙක් හරියට හදලා ඇති. කොහොම වුණත් කමන්නේ අපිට පුළුවන් දැන් පරීක්ෂා කරගන්න ගානේ තියෙන දේවල්. ගාන උඩින් අපි කියවගෙන ගියොත් සීමා සහිත ගජබා පොදු සමාගම 2017 3:31 දිනට ශේෂ පිරික්සුම සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය නිදහස් කළ හැකි වරණීය කොටස්. නිදහස් කළ හැකි. ඒකේ අන්ඩර්ලයින් කරගන්න නිදහස් කළ හැකි කියන වචනේ. නිදහස් කළ හැකි වරණීය කොටස් කියන්නේ එතකොට හිමිකමේ කොටසක් බවට පත් වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ තියෙන්නේ සාමාන්‍ය කොටස් විතරයි මන් දාලා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනයේ සාමාන්‍ය කොටස් විතරයි දාලා තියෙන්නේ. මොකද මේ වරණීය කොටස් සලකන්නේ නිදහස් කළ හැකි. නිදහස් කළ හැකි වරණීය කොටස් සාමාන්‍ය තත්ත්වයේ යටතේ ජංගම නොවන වගකීමක්. දිගු කාලීන වගකීමක් හැටියටයි අපි සලකන්නේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා රඳවාගත් ඉපයුම්. ඊට පස්සේ දීපල පිරියතු උපකරණ අපි ඉලක්කම් කියවන්නේ නැහැ. සමුචිත ෂය අවුරුද්දේ මුල දවසට. ඊට පස්සේ අවසාන තොගේ තියෙනවා. ඒ කියන්නේ මේ ගානේ වෙළඳ ගිණුම යම් ප්‍රමාණයකට හදලා තියෙන්නේ. වෙළඳ ලැබිය යුතු මුදල්, වෙළඳ ගෙවිය යුතු මුදල්, ආදායම් බදු, බැංකු ණය, බැංකුවේ ඇති මුදල්, අතැති මුදල්, අඩමාන ණය වෙන් කිරීම, විකුණුම් පිරිවැය ඕගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වෙළඳ ගිණුම හැදුව බව ඉතා පැහැදිලි. යම් ප්‍රමාණයකට අතුරු ලාභාංශ ගෙවලා තියෙනවා. නිදහස් කළ හැකි වරණීය කොටස් මත ගෙවූ ලාභාංශ. නිදහස් කළ හැකි වරණීය කොටස් මත ගෙවූ ලාභාංශ. ඒ කියන්නේ අපි දන්නවා මේ ලාභාංශ මූල්‍ය වියදමක්. ඒ ලාභාංශ සලකන්නේ මූල්‍ය වියදමක් හැටියට. ඊට පස්සේ පරිපාලන බෙදා හැරීම මූල්‍ය වියදම් වලට අමතරව ගෙවූ ආදායම් බදු අභ්‍යාසයේ තියෙනවා. අපි උඩින් පොඩ්ඩක් ගැළපිලි ටිකක් කියවගෙන යමු. පහත් සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත. වර්ෂය තුලදී සමාගම විසින් පහත් සඳහන් වත්කම ඉවත් කරන ලදී. ඒගොල්ලෝ බෙදා හැරීමේ වෑන් රථයක් ඉවත් කරලා තියෙනවා. මම මේක විස්තරාත්මකව බලන්නේ. අපි ගාන හදනකොට ඒක පරීක්ෂා කරමු. ඊළඟට තියෙනවා සමාගම විසින් එහි ගොඩනැගිල්ල ප්‍රත්‍යාගන්නය කරන ලද අතර ප්‍රත්‍යාගනනයේ හේතුවෙන් ගොඩනැගිල්ලේ වටිනාකම රුපියල් මිලියන 2කින් ඉහළ ගියේය. මේ සම්බන්ධයෙන් පොත්වල කිසිදු සටහනක් තබා නොමැත. අන්න ඒක අපිට හම්බුණු හොඳ ගැළපිල්ලක්. ගොඩනැගිල්ලක් ප්‍රත්‍යාගන්නය කළා තියෙනවා. බොහෝ පරීක්ෂකවරු ඉඩම් තමයි ප්‍රත්‍යාගන්නය දෙන්නේ ස්ටුඩන්ට්ස්ලාට. ඒකෙද ස්ටුඩන්ට්ස්ලාට පොඩි වාසියක් තියෙනවා. ඉඩම් කියන්නේ ෂෙය නොවන දේපලක් නිසා. නමුත් දැන් ගොඩනැගිල්ල ප්‍රත්‍යාගන්නය කළා තියෙනවා. ඒ නිසා ප්‍රත්‍යාගන්න කැළපිල්ල කල්පනාවෙන් අපි කරන්න ඕන. මොකද ගොඩනැගිලි ප්‍රත්‍යාගන්නය වෙනවා වගේම ෂයත් වෙන වත්කමක් නිසා. බලමු අපි ගාන හදනකොට මොකද තත්ත්වය කියලා. ඊළඟට තොගේ සුද්ධ උපලබ්ධියගේ දීලා තියෙනවා. ෂය අනුපාත දීලා තියෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ සම්බන්ධයෙන් අපි කළ යුතු ගැළපීම් කීපයක් දීලා තියෙනවා. පහත් සඳහන් වියදම් උපචිතයි. බැංකු ණය ශේෂයේ තියෙනවා. ආදායම් බදු තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ යෝජනා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ අත්සන් කරපු දවස තියෙනවා 2017 ජූනි 15. ඒතර ඔයගොල්ලෝ දන්නවා මාර්තු 31යි
මේ 2017 ජූනි 15යි අතර සිදුවනු සිද්ධීන් වාර්තා කරන කාල පරිච්ඡේදයට පසු සිදුවීම් හැටියට සලකන්නේ. අපේ ගාන ඉවර වෙන්නේ 2007 මාර්තු 31. අධ්‍යක්ෂවරු අනුමැතිය දෙන්නේ 2017 ජූනි 15. එතකොට මාර්තු 31යි ජූනි 15යි අතර සිදුවෙන වාසිදායකෝ අවාසිදායක සිද්ධීන් වාර්තා කරන කාල පරිච්ඡේදයට පසු සිදුවීම් බවට පත් වෙනවා. ඒන් සමහර සිද්ධි ගලපනවා, සමහර සිද්ධි ගලපන්නේ නැහැ. ඒකට තමයි අධ්‍යක්ෂවරු ඒ දිනේ දීලා තියෙන්නේ. අපෙන් ගජබා වෙනුවෙන් ඉල්ලනවා විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය, දේපල පිරියත හා උපකරණ වෙනස් වීමේ ලේඛනය. ඒතර යම් ප්‍රමාණයක් මං ගානේ ඔයගොල්ලන්ට රූල් කරලා දීලා තියෙනවා. අපි ඊටු ටික පොඩ්ඩක් සම්පූර්ණ කරගත්තොත් ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශය හරි. ඔයගලන්ට පේනවා ආදායම් ප්‍රකාශය ගානේ තියෙනවා. බදු පෙර ලාභය, බදු කාල පරිච්ඡේදයේ සඳහා ලාභය. මෙතන අපි තව කොටසක් එකතු කරගමු. වෙනත් විස්තීර්ණ ආදායම්. වෙනත් විස්තීර්ණ ආදායම් මොකද ප්‍රත්‍යාගන්නයක් එහෙම තියෙනවා. ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය ඔයගලන්ට දිස් වෙනවා. ඔයාලට පේනවා මේකේ ප්‍රකාශිත ප්‍රාග්ධනය. ප්‍රකාශිත ප්‍රාග්ධනය. ඒ අර්ථයෙන් මම දාලා තියෙන්නේ සාමාන්‍ය කොටස් විතරයි. ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස්. ඊළඟට අපි මේ පැත්තට ආවොත් මෙතන අපිට හම් වෙනවා සීමිත ගජබා සමාගම. සීමිත ගජබා සමාගම 2017යි 3.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ ඔක්කොම රුදහස් මේ රුදහස්. ඊට පස්සේ ජංගම නොවන වත්කම්, ඒ යටතේ දීපල පිරියත හා උපකරණ. දීපල පිරියත හා උපකරණ. ඊට පස්සේ අපිට හම්බ වෙයි ජංගම වත්කම්, ප්‍රකාශිත ප්‍රාග්ධනය, ඒ යටතේ සාමාන්‍ය කොටස්, සංචිත. අප දන්නවා සංචිත දෙකක් මේ වන විටත් මේ ගානේ තියෙනවා. එකක් ප්‍රත්‍යාගණන සංචිතය. අපි හිතමු ගොඩනැගිල්ල ප්‍රත්‍යාගණයෙන් වැඩි වෙනවා කියලා. එහෙම නොවුනොත් මෙතෙන්ට ඉලක්කමක් එන්නේ හදිසි අගය කපා හැරියොත්. රඳවාගත් ඉපයුම්. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් වලට එනවා මේ ගානේ අනිවාර්යයෙන්ම වරණීය කොටස්. ඊට පස්සේ ජංගම වගකීම්, වෙළඳ ගෙවිය යුතු, වෙනත් ගෙවිය යුතු. තව අපි බලමු ගානේ එනකොට දාගන්න. ඊළඟට අපි ජංගම වත්කම් ළඟට ගියොත් අපි දන්නවා අනිවාර්යයෙන් ඉතිරි තොගය, වෙළඳ ලැබිය යුතු. අපි අනිත් ඒවා අවස්ථාව අනුව ගානට දාගමු. ඒතර තමයි ගානේ ප්‍රධාන කොටස් තුන මේ දිස් වෙන්නේ. ආදායම් ප්‍රකාශය, හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය, ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. පරීක්ෂකවරයා මේකේ අපෙන් තව දෙයක් ඉල්ලනවා අද මේ මොහොතේ. දේපල පිරියත උපකරණ ලේඛනය. ඒ නිසා අපි ඒකත් හදලා තියාගමු. දේපල පිරියත හා උපකරණ, ඒ යටතේ විස්තරය ඔයාලට හම්බ වෙනවා. මේකේ දේපල ඉඩම් තියෙනවා මේ සමාගමට. ගජබා ඉඩම්. ඊට පස්සේ ගොඩනැගිලි, මෝටර් රථ, කාර්යාල උපකරණ. අපිට හම්බ වෙයි 2016යි 4.1 ශේෂය. එකතු කිරීම, ප්‍රත්‍යාගණනය, ඉවත් කිරීම. මම මේ ඉවත් කිරීම ළඟම ගලපයි.
ප්‍රත්‍යාගණනය මත ෂය ගැලපීම. එහෙම ඒකුත් මේ කියනවා. ඔන්න අපි එකක් ලියමු. එකතු කිරීම, ඉවත් කිරීම, ප්‍රත්‍යාගණනය මත ෂය ගැලපීම. හේතුව මේ ගානේ ගොඩනැගිල්ලක් ෂය වෙනවනේ. ප්‍රත්‍යාගණනය වෙනවනේ. ගොඩනැගිල්ලක් ප්‍රත්‍යාගණනය වෙන්න නිසා ප්‍රත්‍යාගණනය මත ෂය ගැලපීම. ප්‍රත්‍යාගණනය මත ෂය ගැලපීම. ඕගලන්ට ඒක ඕනනම් මේ ඉවත් කිරීම යටතේම කරන්න පුළුවන්. මම කෝකටත් ඒකට වෙනම පේලියක් වෙන් කරා. ඒතර මෙතන හම්බ වෙයි අපිට 2017යි 3.31 ශේෂය. 2017යි 3.31 ශේෂය. ඊට පස්සේ අපි ෂය වලට ගියොත් මේ 2016යි 4.1 ශේෂය වාර්ෂික ෂය ඉවත් කිරීම. මම අර ප්‍රත්‍යාගණනයේදී ෂය ගැලපීමක් ආවොත් ඒකත් මෙතෙන්දිම කරනවා ඉවත් කිරීම. තර දෙවන්ත සටහනක් ඕගලන්ට පේනවා මේ මොතේ. අන්න 2017යි 3.31 සමුචිත ෂය. 2017යි 3.31 සමුචිත ෂය. 2017යි 3.31 සමුචිත ෂය. ඊට පස්සේ අපිට එනවා 2017යි 3.31 ධාරණ අගය. 2017යි 3.31 ධාරණ අගයන් එනවා. ඒතර මේ තමයි ගාන්ට ඕන මූලික දේවල්. දෙවගොල්ලෝ සමාගම් ගිණුම් ගොඩක් හදලා අත්දැකීම් තියෙනවා. එකම ගාන කීප වතාවක් හැදුවනේ මේ දවස්වල වැඩිපුර ගෙදර ඉන්න නිසා. ඔයා ගැන සතුටු වුණා, ආඩම්බර වුණා. හැම සමාගම් ගානක්ම වෙනදාට දෙකක් හදපු ඕගොල්ලෝ දැන් එක සමාගම් ගාන 4 පාර හදනවා. සමහරු යාළුවන්ට කෝල් කරලා කිව්වා සමාගම් ගණන් අපිට දැන් කටපාඩම්. මේ ඒ තරමට අපි හැදුවා. ගණන් හොය හැදුවා. ඒ නිසා අත්දැකීම් සම්භාරයක් එක තමයි අද මේ මොහොතේ ඉන්නේ. අපිට හරි ලේසි මේ ගණන් වල පුළුවන් ඉලක්ක ඔක්කොම දාලා නැවත හදලා යාළුවෝ එක්ක කතා කරලා WhatsApp groups හදලා ඒවැ උත්තර ෂෙයා කරලා මේ විවිධ අත්දැකීම් එක්ක අපි ඉන්නේ. අපි හිතුවා මේ ඇති වුණු තත්ත්වය අපේ අධ්‍යාපන කටයුතු වලට ආශිර්වාදයක් වුණාද කියලා. මොකද වැඩි වෙලාවක් ගෙදර ගත කළා ඒ වැඩවලම නැවත යෙදෙන්න අපිට අවස්ථාවක් උදා වුණා. ඒ නිසා අර හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා වගේ පාඩම් කරන ළමයිට ගෙදර ඉගෙන ගන්න ස්ටුඩන්ට්ස්ලාට මේක හොඳ අවස්ථාවක්. නැවත වැඩේ යෙදෙන්න, අධ්‍යයනය කරන්න, පාඩම් කරන්න, අභ්‍යාස හුවමාරු කරගන්න, යාළුවෝ එක්ක කතා කරන්නනේ. එහෙම කරපු තමන් හොඳට බලපු උත්තරයක් තමයි මේ මහතුයාගේ අතේ තියෙන්නේ. දැන් අපි එක ගැළපිල්ල අරගෙන බලමු ඒ ගැළපිලි මම කියන විදිහට ඕගොල්ලෝ කරලා තියෙන්නේ. නමුත් ඕගොල්ලන්ට සමානට වෙනස් මත තියෙන්න පුළුවන්. එහෙමනම් ඒවා අහලා එවන්න සහ පන්තියේදී අපි සාකච්ඡා කරමු. පළවෙනි ගැළපිල්ල. පහත් සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත. වර්ෂය තුලදී සමාගම විසින් පහත් සඳහන් වත්කම ඉවත් කරන ලදී. මිලටගත් දිනය, වත්කම පිරිවැය ඉවත් කළ දිනය, විකිණීමෙන් ලද මුදල. විකිණීමෙන් ලද මුදල බැංකු ගිණුමට හර කර විකුණුම් ගිණුමට බැර කර ඇත. ඒ හැර වෑන් රථය ඉවත් කිරීම සම්බන්ධයෙන් වෙනස් සටහනක් තබා නැත. එහෙනම් අපි පෙර වැඩවල හදමු වෑන් රථ ඉවත් කිරීමේ ගිණුමක්. මෙන්න මගේ පෙරවැඩ, මේක මගේ පෙරවැඩ. මා පෙරවැඩ කරන්නේද රුදහසිනි. පෙරවැඩත් රුදහසිනි. දැන් මම මෙතන හදනවා වෑන් රථ ඉවත් කිරීමේ ගිණුම. වෑන් රථ ඉවත් කිරීමේ ගිණුමක් මං හදනවා. ඒ අනුව අපිට දීලා තියෙනවා ඉවත් කරන වෑන් රථයේ පිරිවැය 2300යි. ඉවත් කරන වෑන් රථයේ පිරිවැය 2300. ඒක අපි මෙතන දීපල පිරියත ලේඛනයෙන් ඉවත් කරමු. 2300 ඉවත් කරනවා. වත්කමක් ඉවත් කරනකොට ඒ වත්කමට අදාළ ෂය ඉවත් කරන්න ඕන. මේ වත්කමක් ඉවත් කරනකොට ඒ වත්කමට අදාළ ෂය ඉවත් කරන්න ඕන. ඒක තමයි මේ ඉවත් කිරීම. අපි බලමු මේ වත්කමට අදාළව කොච්චර ෂය වෙලා ඇද්ද. වාට මතකදී වෑන් එක මුලින්ම පැදගෙන ආපු දවස මතකදී ඒ දවස ඒ ඇවිල්ලා 2013 10.1 මුල්ම වෑන් එක අරගෙන ආපු දවස 2003 10.1 එදා ඉඳන් පැද්දා.
2016 12:31 වෙනකම් වාහනය පැද්දා අපි. 2013 10:01 ඉඳන් 2016 12:31 වෙනකම්. ඔයාට මතකයි මේ පැදපු පැදිල්ල. බලන්න එතකොට අවුරුදු කොච්චර අපි පැදලා තියෙනවද? මට හිතෙනවා අවුරුදු 3යි මාස 3ක්ද. බලමු අපි 2013 10:01 නේ. 2013 10:01 නම් 2014 9:30 2015 9:30 2016 9:30 තව 10 11 12 3 months එන අවුරුදු 3යි මාස 3ක් මේ වෑන් එක පැදලා තියෙනවා. එහෙනම් අපි බලමු මේ අවුරුදු 3යි මාස 3ට කොහොමද කියලා. ඒතර වෑන් ෂෙයා කරන්නේ කොහොමද මේගොල්ලෝ? මෝටර රථවල ජීවිත කාලය අවුරුදු 4යි. මෝටර රථවල ජීවිත කාලය අවුරුදු 4යි. එතකොට අපි බලමු 2300 බෙදීම 4 වැඩි කිරීම අවුරුදු 3 නේ. අවුරුදු 3යි මාස 3න්නේ. ඒතර අවුරුදු 3ට ෂේ වෙනවා බලන්න ඕගොල්ලෝ 1725ක්. අවුරුදු 3ට ෂේ වෙනවා 1725ක්. ඊට අමතරව තව මාස 3ක් තියෙනවා. ඒ මාස 3ට බලන්න 2304න් බෙදුවාම අවුරුද්දක ෂේ වෙනවනේ. ඒකෙන් ඕගොල්ලෝ බලන්න මාස 3ක්. ඕගොල්ලෝ හරියට මේ මාස 3 බැලුවොත් 143.75ක් එනවා. චෙක් කරලා බලන්න. මම අතින් වර්ධින්න පුළුවන්. මෙතන 4න් බෙදුවාම අවුරුද්දක ෂේ වෙනවා. ඒකෙන් මාස 3ක් බලන්න. එතකොට අපි ඔක්කොම ෂේ කරලා තියෙනවා 1868.75ක්. 1868.75 මේ වාහනේ වෙනුවෙන්. වත්කමක් ඉවත් කරනකොට අංක 1 ඒ ඉවත් කරන වත්කමේ පිරිවැය වත්කම් ගිනුම බැර ඉවත් කිරීමේ ගිනුම හර. අංක 2 ඒ වත්කමට අදාළ ෂය ටික ෂය වෙන් කිරීමේ ගිනුම හර ඉවත් කිරීමේ ගිනුම බැර. ෂය වෙන් කිරීමේ ගිනුම හර ඉවත් කිරීමේ ගිනුම බැර. අන්න අපි ඒ වත්කම වෙනුවෙන් ෂය වෙන් කළා තියෙනවා 1868.75. තුන්වෙනුව විකුණපු මුදල් පොත හර ඉවත් කිරීමේ ගිනුම බැර. මේගොල්ලෝ කියනවා වත්කම විකුණලා ඒක විකුණුම් ගිනුමට තමයිලු බැර කළේ 1200. එහෙනම් ඒ විකුණපු මුදල විකුණුම් ගිනුමෙන් ගන්න. මම මේ මුදල් කියලා ලියන්නේ ඕගලන්ට තේරෙන්න. විකුණපු මුදල විකුණුම් ගිනුමෙන් ගන්න 1200. දැන් අපිට මේ ගාන බැලන්ස් කළොත් වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය. වත්කම් ඉවත් කිරීමේ ලාභය හෝ අලාභය. එතකොට අපි මේක බැලන්ස් කරාම අපිට එනවා වත්කම් ඉවත් කිරීමේ ලාභය 768.75යි. 768.75යි. අන්න වත්කම් ඉවත් කිරීමේ ලාභය 768.75යි. ඒක වෙනත් ආදායමක්. ඒතරයි බලන්න ඕන ගානේදී තව වෙනත් ආදායම් එයිද දන්නේ. අපි දැන්ට දාමු විකුණුම් පිරිවැය දලලාභය වෙනත් ආදායම් විභාගෙදී නම් පොඩ්ඩක් ඕනනම් නොදා හිටියට කමන්නේ නැත්තම් මෙතන වරහනක ලියලා තියාගත හැකි ඔයගලන්ට අමතක වෙනවට මම දැනට දාන්නම් 768.75 විභාගෙදී ඔයගලන්ට වෙනත් ආදායම්ද කියලා පොඩි සැකයක් ආවොත් කෝකටත් මෙතනින් වරහනක ලියලා තියන්න. මෙතන පොඩ්ඩක් Tamanට අමතක වෙනවා ලියලා තියලා පස්සේ අන්තිමට මෙතෙන්ට ගේන්න පුළුවන්. තව ආවොත් ඒ ටික එකතු කරලා මෙතෙන්ට ගේතයි. නැත්තම් මෙතන ලියපු උත්තරේ එකපාර ලියනවා. ඒක පරීක්ෂකවරයා ඔයා මෙතන පොඩි පැන්සලකින් කටුවට වගේ ලියලා තිබ්බා කියලා ඒක දැක්ක කියලා ඔයාලට මොකුත් වෙන්නේ නැහැ. ඒක පරීක්ෂකවරයෙක් නොදකින්න ඕන දෙයක් නෙමෙයි. ඒක දැක්ක කියලා කිසි හානියක් නැහැ. ඔය පොඩ්ඩක් ඕක දැක්කට ඒ නිසා මෙතන ඒක එහෙම ලියලා තියලා පස්සේ උත්තරේ ගන්න පුළුවන්. මොකද මට නම් මකන්න පුළුවන් විභාගෙ මෙතන නිකන් අනවශ්‍ය විදියට මකන්න ගියොත් ගාන අවලක්ෂණ වෙනවා. ඒ අනුව අපේ පළවෙනි ගැළපිල්ලේ ඒ කොටස ඉවරයි. දැන් අපිට පුළුවන් මෝටර රථ වලට වෙන ගැළපිලි නැත්තම් මේ අවුරුද්දේ මෝටර රථ ෂෙයා කරගන්න. පාන්න ගානේ මෝටර රථ වලට වෙන ගැළපිලි තියනවද කියලා. අපි ගාන කියවලා හැදුවේ
ඒ නිසා මෝටර රථ වලට වෙන ගැළපෙලි නැහැ. අපිට මෝටර රථ ෂෙයා කරන්න පුළුවන්. අවුරුද්ද මුල මෝටර රථ තියෙනවා 15000ක්. අවුරුද්ද මුල 15000ක් තියෙනවා. මේ එකතු කිරීමක් උන්නේ ප්‍රත්‍යාගණනයක් උන්නේ ඉවත් කිරීමක් තියෙනවා. ප්‍රත්‍යාගණනයේ මත ෂෙයා ගැළපෙන්නේ. ඒ නිසා අපිට එනවා මෝටර රථවල 15000න් 2300 ගියාම 12700ක් 12700ක් තියෙනවා මෝටර රථ. මෙතන 12700යි. ඊළඟට මෝටර රථ වලට දැන්ට ෂේවිං කරලා තියෙනවා මට පේන විදියට 6000යි. මෝටර රථ වලට ෂේවිං කරලා තියෙනවා දැනට 6000යි. මෝටර රථ වල වාර්ෂික ෂේ කොච්චරද? එතකොට අපිට පේනවා මාස 12ම පැදපු මෝටර රථ. මාස 12ම පැදපු මෝටර රථ 12700ක් තියෙනවා. මාස 12ම පැදපු මෝටර රථ 12700ක් තියෙනවා. ඒ 12700 අපිට පුළුවන් 4න් බෙදලා ෂෙයා කරන්න. 12700 4න් බෙදලා බලතේකි කොච්චර එනවද කියලා. බලමු අපි ඒකේ ෂෙයා කොච්චරද කියලා. 12700 ඒකට එනවා 3175ක්. ඔයා බලන්න විකුණපු මෝටර රථය විකුණපු මෝටර රථයත් මාස ගාණක් පැද්දා. මේ විකුණපු මෝටර රථයත් මාස ගාණක් පැද්දා. අපි ගණන් හදන අවුරුද්දේ මතකද ඒ දවස මෝටර රථයේ වික්කේ 2016 12:31. ඒ කියන්නේ ගණන් හදන අවුරුද්දේ මාස 9ක්. ගාණ ඉවර වෙන්නේ මාර්තු 31. ගාණ ඉවර වෙන්නේ මාර්තු 31. මෝටර රථයේ ඉවත් කළ දිනය මෝටර රථයේ ඉවත් කළ දිනය පළවෙනි ගැළපිල්ලේ තියෙනවා 31/12/2016. 2016 ගාන ඉවර වෙන්නේ 2017 3:31. ඉවර වෙන්න මාස 3කට කලින් තමයි විකුණලා තියෙන්නේ. එහෙනම් මාස 9ක් ගණන් හදන අවුරුද්දේ වාහනේ පැදලා තියෙනවා. බලන්න ඒ මාස 9ට ෂේ කොච්චරද? 431.25. 431.25. ඒ අනුව ඉවත් කළ මෝටර රථයත් සහිතව මෝටර රථවල සම්පූර්ණ ෂේනවා. මෝටර රථවල සම්පූර්ණ ෂේනවා 3606යි 0.25. 3606යි 0.25. පැහැදිලි නේද උගන්න? බලන්න 12700ක මෝටර රථ මේ විකුණපු එක අයින් කළා ඉතුරු මෝටර රථ 12700 මාස 12ම පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා 4න් බෙදුවා. විකුණපු මෝටර රථය මාස 9යි. මම දන්නවා ඔයගොල්ලන්ට එනවා පොඩි ප්‍රශ්නයක්. ඔයා යටි හිතෙන් ඇහුවේ ළමයෙකුට දැන්ටත් ඔයා යාළුවෙකුට ටෙස්ට් කළා. ඇයි බලන්න මදු ඕක අපි කලින් ෂෙයා කළා නේද? එතකොට යාළුවා කියයි නෑ චාතුර්යා ඒ කලින් ෂෙයා කළේ විකුණපු වෙලාවේ. ඒක විකුණන වෙලාවේනේ. ඒ විකුණන එකට අදාළව ෂෙයා. දැන් හදන්නේ මේ ගණන් හදන අවුරුද්දේ පාවිච්චි කරපු මෝටර රථ. එතකොට ගණන් හදන අවුරුද්දේ පාවිච්චි කරපු මෝටර රථ 12700 මාස 12යි විකුණපු මෝටර රථය මාස 9යි. අරකයි මේකයි පටලවා ගන්න එපා. එතකොට දැන් මෙයා මාස 9ක් ගණන් හදන අවුරුද්දේ පාවිච්චි කරලා තියෙනවා. මාස 9ට 431ක් ෂේ වෙනවා. ඒ නිසා මුළු ෂේ 3606යි 3606යි 0.25. එතකොට ඕගොල්ලන්ගේ සමුතිය ෂේ තීරුව එතනෙයි හරියට හැදුවොත් 7737යි 0.5. 7737යි 0.5 බලන්න. ඒ අනුව මෝටර රථවල ධාරණා ගේනවා මට පේන විදිහට 4962යි 4962යි 0.5. 4962යි 0.5ක් එතන ධාරණා ගේනවා. මෝටර රථ හරි. ඊළඟට මං කැමති ඉඩමට යන්න. ඉඩමට මොකද ගැළපිල්ලක් නැහැ වගේනේ. එහෙමනම් අපිට ඉඩම ඒ තියෙන උත්තරේමයි ගන්න වෙන්නේ. ඉඩම තියෙනවා 20000ක්. ලකීලි එකතු කිරීමක් නැහැ, ප්‍රත්‍යාගන්නයක් නැහැ, ඉවත් කිරීමක් නැහැ, ෂෙයා ගැලපීමක් නැහැ, මොකුත් නැහැ. ඉඩම් ලංකාවේ
ෂේ වෙන්නේ නැහැ. ඒකට හේතුව අපි විශ්වාස කරනවා අනන්තේ වෙනකම් පවතිනවා. ජීවිත කාලයේ අසීමිත දේපල ෂේ කරන්න බෑ. ජීවිත කාලයේ අසීමිත දේපල ෂේ කරන්න බෑ. ඒ අනුව ඉඩම් වල අවසාන උත්තරේ 20000යි. ඊළඟට කාර්යාල උපකරණ වලට ගියොත් බලන්න කාර්යාල උපකරණ වලටත් කිසිම ගැළපිල්ලක් නැහැ. 4000යි. එකතු කිරීමක් නැහැ, ප්‍රත්‍යාගණනයක් නැහැ, ඉවත් කිරීමක් නැහැ, ෂේ ගැළපීමක් නැහැ. 4000යි. ඊට පස්සේ කාර්යාල උපකරණ වල දැන්ට ෂේ වෙන් කරලා තියෙනවා 2600ක්. ගානි දීලා තියෙනවා කාර්යාල උපකරණ වල ජීවිත කාලය අවුරුදු 8යි. අවුරුදු 8යි. 4000 බෙදීම 8. 4000 බෙදීම 8 ඔය කැල්ලක වැඩ කළොත් 4008න් බෙදුවාම අවුරුද්දක ෂේ ඉන්නේ 500යි. එතකොට 3100යි. කාර්යාල උපකරණ වල ධාරණාගේ කාර්යාල උපකරණ වල ධාරණාගේ 900යි. කාර්යාල උපකරණ වල ධාරණාගේ 900යි. දැන් තියෙන්නේ අපිට ගොඩනැගිල්ල. ගොඩනැගිල්ලේ වටිනාකම ඉස්සෙල්ලාම දාගන්න ගොඩනැගිල්ල 5000යි. මොකද ඉඩම් සහ ගොඩනැගිලි ඔක්කොම රුපියල් 10 වලින් 25000නේ. එතකොට ඒකෙන් ඉඩම 20000ක් වුණාම ගොඩනැගිල්ලපත් වෙනවා 5000 බවට. දැන් ඒක විශේෂ ගැළපිල්ලක්. බොහොම කල්පනාවෙන් අහගෙන ඉන්න කලබල නැතුව 2017 3:31 දින සමාගම් විසින් එහි ගොඩනැගිල්ල ප්‍රත්‍යාගන්නය කරන ලද අතර ප්‍රත්‍යාගන්නේ හේතුවෙන් ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 2කින් ඉහළ ගියේය. මේ සම්බන්ධයෙන් පොත්වල කිසිදු සටහනක් තබා නැත. ඔගොල්ලෝ ප්‍රත්‍යාගන්නේ කරන ගානක් ආපු ගමන් හරි කල්පනාවෙන් බලන්න ප්‍රත්‍යාගන්නේ කරපු දිනේ කවද්ද කියන. ඒක හරි වැදගත්. ප්‍රත්‍යාගන්නේ කරන දිනේ මත සිදුවීම වෙනස් වෙනවා. ඒ මොකද අවුරුද්දේ පටන් ගන්නම දවසේ ප්‍රත්‍යාගණනය කළා නම් පළමුව ප්‍රත්‍යාගණනය කළා ඊට පස්සේ ප්‍රත්‍යාගණිත අගය මත තමයි අවුරුද්දට ෂේ බලන්නේ. අවුරුද්ද අන්තිම දවසේ ප්‍රත්‍යාගණනය කළා නම් ප්‍රත්‍යාගණනය අමතක කළා පළවෙනියෙන් ගණන් හදන අවුරුද්දට ෂේ බලන්න. ෂේ කළා ඉවර වෙලා ඒකත් කන්සිඩර් කළා තමයි රීවැලුවේෂන් එක කරන්න ඕනේ. ඒකයි වෙනස. ඒ නිසා මේ ගානේ ප්‍රත්‍යාගණනය වෙන්නේ අවුරුද්දේ අන්තිම දවසේ. ඒ නිසා මා ප්‍රත්‍යාගණනය අමතක කළා පළවෙනියෙන් ගණන් හදන අවුරුද්දට ෂේ බලනවා. පළවෙනියෙන් ගණන් හදන අවුරුද්දට ෂේ බලනවා. හරි. මේ අනුව ගොඩනැගිල්ල අවුරුදු 25ක් පාවිච්චි කරන්න පුළුවන්ලු. ගොඩනැගිල්ල අවුරුදු 25ක් පාවිච්චි කරන්න පුළුවන් නම් 5000 බෙදීම 25. 5000 බෙදීම 25. 5025න් බෙදුවාම අවුරුද්දක ෂේ එනවා 200ක්. වාර්ෂික ෂේ එනවා 200ක්. මම ආයි පාරක් කියනවා ප්‍රත්‍යාගණනය කරන්නේ අවුරුද්දේ අන්තිම දවසේ. ප්‍රත්‍යාගණනය කරන්නේ අවුරුද්ද අන්තිම දවසේ නම් පළමුව ෂේ කළා ඉන්න ඕන. ඒක තමයි මම මේ කළේ. මම ප්‍රත්‍යාගණනය අමතක කළා. පළවෙනියෙන් ෂේ කළා. ඒතර ආරම්භක ශේෂය 2000යි අවුරුද්දට 200යි. ඒතර අපි ෂේ ඉවරයි. දැන් ඔන්න මම රීවැලුවේෂන් එක පටන් ගන්නවා. හැබැයි ප්‍රත්‍යාගණනය කරන්නේ දේපලක ධාරණාගය. ඉතින් එතකොට ප්‍රත්‍යාගණනය කරන්නේ ධාරණාගය නම් කොහොමද අපි ධාරණාගය හොයන්නේ? මේ දැනට තියෙන ෂේ ටික අයින් කරන්න ඕන. ඒතර 2200 මේ දැන්ට තියෙන ෂේ ටික අයින් කළාම තමයි ධාරණාගේ එන්නේ. මම ඒක ඔයගලන්ට ටී ගිණුමකින් පෙන්නන්නම්. මෙන්න ගොඩනැගිලි ගිණුම ශේෂය 5000යි. ෂේ වෙන් කිරීම 2200යි. එතකොට 5000න් 2200 ගියාම අන්න එනවා අපිට ධාරණාගය. කීයද මෙතන 800යි. මෙතන තියෙන්නේ 4000යි 2800යි. ඒ සිදුවීම තමයි මේ තියෙන්නේ.
එතකොට වත්කමේ පිරිවැය 5000යි මෙන්න ෂේවෙන් කිරීම 2200යි. ෂේවෙන් කිරීම 2200යි. එතකොට අපිට කෙලින් වෙනවා ධාරණාගේ. ප්‍රත්‍යා ගණනය සමග පැරණි ෂේවෙන් කිරීම අහෝසි වේ. ප්‍රත්‍යා ගණයෙන් පසුව බිහිවන්නේ අලුත් වත්කමකි. ප්‍රත්‍යා ගණයෙන් පසුව බිහිවන්නේ අලුත් වත්කමකි. අපි අලුතෙන් ෂේවෙන් කිරීම ආරම්භ කරන්න ඕන. අලුතෙන් ෂේවෙන් කිරීම ආරම්භ කරන්න ඕන. මේ පිරිවැය 5000යි මම ෂේවෙන් කිරීම මෙතෙන්ට අරගෙන ගියා. ෂේවෙන් කිරීම මෙතෙන්ට අරගෙන ගියා. දැන් මේ අපි 5000න් 2200 ගියාම 2800යි. එයා අපිට රීවැලියු කරන්න කියනවා. ගොඩනැගිල්ලේ වටිනාකම මිලියන 2කින් ඉහළ යනවා. ඒ කියන්නේ වැඩි වෙනවා 2000කින්. වැඩි වෙනවා 2000කින්. එහෙනම් අලුත් උත්තරේ ප්‍රත්‍යාගන්නෙන් පසුව බිහි වෙනවා 4800. හරිනේ. මෙතන ධාරණාගේ 2800යි. ඒකට තව 2000ක් එකතු වුණාම 4800යි. 4800යි. පැහැදිලිද ඔයගොල්ලෝ? මේක ඉතාම වැදගත් ගැළපිල්ලක්. ප්‍රත්‍යාගණනයත් සමග පැරණි ෂේවෙන් කිරීම අහෝසි වේ. ප්‍රත්‍යාගණනයත් සමග පැරණි ෂේවෙන් කිරීම අහෝසි වේ. ප්‍රත්‍යාගණනයෙන් පසුව බිහිවන්නේ නව වත්කමකි. ප්‍රත්‍යාගණනයෙන් පසුව බිහිවන්නේ නව වත්කමකි. මේ අලුතෙන් අපි අලුත් ඉලක්කමට ආවා. මුලින්ම අපි ධාරණාගේ හොයාගන්න ඕන. මෙතන 5000ට මේ තියෙන ෂේවෙන් කිරීම අරගෙන ගියා. දැන් ෂේවෙන් කිරීම බිඳුවයි. මොකද අවුරුද්දාග ප්‍රත්‍යාගණනය කළොත් අවුරුද්දාගදී ප්‍රත්‍යාගණනය කළොත් ෂේවෙන් කිරීම බිඳුව වෙනවමයි. ඒ මොකද ඒ දක්වා තියෙන ෂේ ටික ඔක්කොම අයින් වෙනවනේ. මේ ආරම්භක ශේෂ 2000යි අවුරුද්ද ෂේ 200යි ඔක්කොම 2200ම මෙතෙන්ට ගෙනිච්චා. ඒතර මේ කොලම් එකේ ඉන්නේ බිඳුවයි. දැන් මෙතෙන්ට ධාරණාගේට එන්නේ 4800. ධාරණාගේට එන්නේ 4800. පැහැදිලිද? මේක ඉතා වැදගත් ගැළපිල්ලක්. ඕගොල්ලෝ නැවත නැවත බලන්න ඕන. එකතු කිරීමක් නැහැ. නේ මොකද සමහරු හිතනවා ඉඩම් නොවන දේපලක් ප්‍රත්‍යාගණනය කරන්න දුන්නාම ඒක හරි අසීරු කටයුත්තක් කියලා. නමුත් එහෙම හිතන්න එපා. ඒක පොඩි දෙයක්. ස්ටුඩන්ට්ස්ලා විභාගයට යනකොට දැනගන්න ඕන දේ තමයි හැම විටම ප්‍රත්‍යාගණනය කරන්නේ ධාරණාගේ. එතකොට විභාගෙදී මේ වගේ ගානක ධාරණාගේ හොයන්නේ පිරිවැයින් ෂේවෙන් කිරීම අඩු වෙලා. එතකොට ඒ දක්වා කරලා තියෙන ෂේ ටික අරගෙන යන්න. අවුරුද්ද අග නිසා මේ 200ක් යනවා. හැබැයි අවුරුද්ද මුලදී වැලු කළොත් තාම වාර්ෂික ෂේ කළා නැති බව මතක තියාගන්න. අවුරුද්ද මුලදී ප්‍රත්‍යාගණනය කළා නම් ඒ අවුරුද්ද ෂේ තාම කළා නැහැ. එතකොට අයින් වෙන්නේ මේ 2000 විතරයි. ඒකයි වෙනස. දැන් අපිට දේපල පිරියතවල සමස්ත උත්තරය ගන්න පුළුවන්. දේපල පිරියතවල අවසාන උත්තරය ඕගලන්ට හම්බ වෙයි 30662යි 30662යි 0.5යි. බලන්න මං හරිද කියලා. මාතුනුත් වරදින්න පුළුවන්. ඒ නිසා ඕගොල්ලෝ බලන්න 30662යි 0.5යි. 30662යි 0.5යි. 30662යි 0.5යි. දේපල පිරියතවල අවසාන උත්තරේ 30662යි 0.5යි. ඒක ඉතා වැදගත් දෙයක්. දැන් විභාගේ සටහන් අංක පිළිවෙලට දාගෙන එනවා නම් දැන් මේ ගානේ නම් මේ අභ්‍යාසය ඉල්ලලා තියෙන්නේ දේපල පිරියත සටහන විතරයි. ඒ නිසා ඔයගලන්ට ඕක හදලා තියත හැකි. නමුත් සටහන් පිළිවෙලට ලියන් එන එක්කෙනෙක් උදාහරණ සටහන් අංක 1 වෙනත් ආදායම්, සටහන් අංක 2 බදු වලට පෙරලාභයේ සෙවීමේදී පහත වියදම් අඩු කර ඇත, සටහන් අංක 3 ආදායම් බදු. ඊට පස්සේ මේ සටහන එන්නේ බොහෝ වෙලාවට සටහන් අංක 4 තමයි දේපල පිරියත. එහෙම වුණොත් මම කියන්නේ එහෙම හදන් යනවා නම් මෙතන මෙහෙම සටහන් අංක 4 කියලා දාගන්න ඕන. සටහන් අංක 4ෙන් තමයි මේ උත්තරේ එන්නේ. නම මේ අභ්‍යාසයේ හැටියට නම් එහෙම සටහන් පරීක්ෂකවරයා ඉල්ලලා නැහැ. එයා ඉල්ලලා තියෙන්නේ දේපල පිරියත උපකරණ එක විතරයි. ඒතර ඕගලන්ට මේක සටහන් අංක 1 කියලා මෙතෙන්ට අරගන්න පුළුවන්. සටහන් අංක 1 කියලා. මොකද මේ ගානේ දේපල පිරියත විතරයි සටහනක් හැටියට ඉල්ලලා තියෙන්නේ. නමුත් දැන් වෙන විභාගයක වගේ නම් ගොඩක් වෙලාවට පොදු වාක්‍යයක් තියෙනවා සමාගම් ගානට අදාළ සටහන් දෙන්න කියලා. එහෙම පොදු වාක්‍යයක් තිබ්බ වෙලාවක නම් මෙතන තමයි ගොඩක් වෙලාවට පළවෙනි සටහන, මෙතන සටහන් අංක 2, සටහන් 3,
දීපල පිරියත වලටයි සටහන් අංක 4 වගේ. මම හිතන්නේ ඊටාම හොඳ ගැළපිල්ලක් අපි ඉවර කළේ. මේ එකම හැබැයි ඕගොල්ලෝ පෙර වැඩවල තව දෙයක් කරන්න ඕන. මම මේ තරුමලක් දානවා වාර්ෂික ෂේ ටික ලියාගෙන යන්න ඕන. ඒක හරිය වැදගත්. මේ වන විට ඕගොල්ලෝ පෙර වැඩ ලේඛනයක් මේ ගාන ගෙදර රූල් කරලා හදලා ඉන්න අය කුඩා පෙර වැඩ ලේඛනයක් ඇති වියදම් ටික හදලා නේ. මම චුට්ටක් නිකන් මතක් කරන් ගියොත් නමුත් මේ වන විට සියලුම දෙනා මේවා දන්නවා. වියදම් ලේඛනය, විස්තරය, පරිපාලන, බෙදා හැරීම, ඒ යටතේ අපි දාගන්න ඕන ගොඩනැගිලි ෂය. මේ අවුරුද්දේ ගොඩනැගිලි ෂය 200යි. මෝටර රථ අපිට මෝටර රථය පාවිච්චි කරන්නේ මොකටද කියලා නැති නිසා මම දාන්නම් බෙදා හැරීමට. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පරිපාලන වලට දැම්මට මගේ පෞද්ගලික අදහස වඩා හොඳ පරිපාලන තමයි. නමුත් මේකේ පරිපාලන වලට ගොඩක් තියෙන නිසා මම බෙදා හැරීමට ගන්නවා 3606යි 0.25. ඊළඟට කාර්යාල උපකරණ ෂය අපි ගමු 500. ඔන්න ඔය වගේ ඒ ෂය ගැළපිල්ල ඉවරුණු ගමන් ඒකේ මූලික දේවල් ටිකත් වියදම් ලේඛනයට දාගන්න අමතක කරන්න එපා. ඒතර මේ අභ්‍යාසයේ ප්‍රධාන ගැළපිල්ලක් අපි ඉවර කළා. 1 2 සහ 4 1 2 4 ගැළපිලි තමයි මේ අවසන් වුණේ. මේවා ගැන ඕගලන්ට වෙනස් මත තියෙන්න පුළුවන්. එහෙම තියෙනවා නම් පොඩ්ඩක් කොලේක ලියා ගන්න. මම මේක අහගන්න ඕන කියලා. ඒතකොට මගෙන් අහත හැකි. එහෙම නැත්නම් කතා කරලා අහන්න පුළුවන්. අපි දැන් යනවා අපේ 3 වෙනි ගැළපිල්ලට. 3 වෙනි ගැළපිල්ලට අපි යනවා 2017යි 3.31 දිනට තොගේ සුද්ධ උපලබ්ධිතාගේ 9375යි. මේ ගානේ වෙළඳ ගිණුම හදලා තියෙන්නේ. ඒ නිසා අවසාන තොගේ පිරිවැය තියෙන්නේ ශේෂ පිරික්සුමේ පරීක්ෂා කරලා බලන්න තොගේ පිරිවැය කීයද එයා අරගෙන තියෙන්නේ කියලා. ශේෂ පිරික්සුමේ ඇති අවසාන තොගේ එයා ගත්ත ඉලක්කම 9500යි. අපි තොගේ අගය කරලා තියෙන්නේ 9500ට. ඒ වුණාට ඒ තොගේ අනාගතයේ විකිනෙන්නේ 9375ටලු. ඒ කියන්නේ අපිට එතකොට පාඩුවක් වෙනවා. තොග කපා හැරීමක් කරන්න වෙනවා. අපි බලාපොරොත්තු විදිහට තොගේ විකිනෙන්නේ සමහරට මේ කාලේ බලපෑමක් වෙන්න පුළුවන්. ඔයාට හිතේ මේ ක්වොරන්ටයින් පීරියඩ් එකනේ. ඒ හින්දා මේ බාණ්ඩුවට අපි හිතුව විදිහට මාකට් එකක් එන්නේ. අපි හිතියේ මේක ටට්ටක් ගාලා විකිනේ කියලා වෙළඳගිණුම හදනකොට හැමදේම හිතව විදිහට නෙමෙයි උනේ. අවාසනාවන් සිදුවීම් වුණා. ඒ නිසා අන්න තොගේ ගබඩාවේ තියෙනවා. අයිතිකාරය හැටියට ගබඩාව දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. එදා අපි හිතුවා මේ තොගේ විකිනේ කියලා. මේ තොගේ විකිනේ කියලා 9000 ඉතිරි තොගේ 500කට. නමුත් දැන් බලාපොරොත්තු වෙන්නේ 9375යි. ඒ කියන්නේ අපිට පාඩුවක් වෙනවා. තොග කපා හැරීමක් කරන්න වෙනවා 125ක්. තොග කපා හැරීම 125යි. මේ ඔක්කොම දහස් වලින් තොග කපා හැරීම 125යි. ඒක වෙනත් වියදම. ඉතිරි තොගේ වටිනාකම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාමු 9375යි. 9375යි. ඉතිරි තොගේ වටිනාකම 9375යි. පැහැදිලි නේද ඔයගලන්ට? ඒක බොහොම පොඩි ගැළපිල්ලක්. ප්‍රමිතාංක 2 පිරිවැය හා සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු වගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට දානවා. ඒ අතර වෙනසක් තියෙනවා නම් වෙනස ලාභාලාභ ගිණුමේ වෙනත් වියදමක් හැටියට හඳුනා ගන්නවා. ලාභාලාභ ගිණුමේ වෙනත් වියදමක් හැටියට හඳුනා ගන්නවා. ඒක පහසු ගැළපිල්ලක්. ඊළඟට අපි එනවා 5 වෙනි ගැළපිල්ලට. 1 2 3 4 ගැළපිලි ඉවරයි. අපි එනවා 5 වෙනි ගැළපිල්ලට. වෙළඳ ලැබිය යුතු මුදල් සම්බන්ධයෙන් පහත් සඳහන් ගැළපීම් කළ යුතුය. රුපියල් 100ක වෙළඳ ලැබිය යුතු මුදල් ශේෂයක් වර්ෂය තුලදී බොල් ණය බවට පත්විය. කෙසේ වෙතත් අදාළ වෙළඳ ලැබිය යුතු මුදල් සඳහා අඩමාන ණය ලෙස පසුගිය වර්ෂයේ පොත්වල අඩමාන ණය වෙන් කර තිබුණා. ලැබිය යුතු ශේෂයෙන් 105ක පොදු ප්‍රතිපාදනයක් කළ යුතුය. අපේ වෙළඳ ලැබිය යුතු ඉන්නවා බලන්න ඔයා ළඟ මේ වගේ වෙනකොට 11000ක් ඉන්නවා. වෙළඳ ලැබිය යුතු 11000ක් ඉන්නවා.
අපි මේ වන විට අඩමාන ණය වෙන් කළා තියෙනවා. අඩමාන ණය වෙන් කිරීම. හානි කරන අලාභ සඳහා වෙන් කිරීම. හානි කරන අලාභ සඳහා අපි මේ වන විටත් වෙන් කළා තියෙනවා මං හිතන්නේ 1500ක්. අපිට හොඳ කස්ටමර් කෙනෙක් හිටියා. එයා ගැන විවිධ කතත් පැතිරුණා. එයාගේ බිස්නස් වැඩන කියලා හොඳට බිස්නස් කරගෙන ගියායේ මේ ක්වොරන්ටයින් පීරියඩ් එකේ ඒගොල්ලන්ට ඇඩ්ජස්ට් වෙන්න බැරි වුණා. එකපාරේ ඒගොල්ලන්ට ඔන්ලයින් බඩු විකුණන්නත් බැරි වුණා. මේ නිසා ඒගොල්ලන්ගේ බිස්නස් අර කල්නුත් පොඩ වැටි තිබ්බ බිස්නස් වලට ලොකු ප්‍රශ්නයක් වුණා. මේක අපි කල්නුත් දැනගෙන හිටියේ අපි නොදැන හිටියා නෙමෙයි. අපිට මේ ගැන පොඩි අදහස් තිබුණා. ඒ නිසා අපි අඩමාන ණය වෙන් කළා තිබ්බේ. කලින් අඩමාන ණය වෙන් කරපු ණය ගැතිය පසුව බොල් ණය බවට පත් වෙලා. වෙළඳ ලැබිය යුතු බැර අඩමාන ණය හර. අන්න වෙළඳ ලැබිය යුතු ගිණුමෙන් තමයි මේ බොල් ණය එන්නේ. ණය ගැතියෝ බැර අඩමාන ණය වෙන් කිරීම හර. එයාට මොකද අපි කලින් අඩමාන ණය වෙන් කළා තිබ්බා. ඊට පස්සේ ඉන්න ණය ගැතියන්ගෙන් පරීක්ෂකවරයා කියනවා 100%ක් වෙන් කරන්න. දැන් මිනිසුන්ගේ ගොඩක් බිස්නස් වැටිලා. ඔය ඉන්න අයගෙනුත් ඔක්කොගෙම නම් සල්ලි අපිට හම්බ වෙන්නේ නැහැ. අපිට ණය ගැතියෝ 11000ක් හිටිය අපි ඒකෙන් 100ක් දැන් අඩමාන ණය බොල් ණය කපා හැරියා. ඉතුරු අයගෙනුත් 100%ක් අපිට සැක සහිතයි. නේ ඉතුරු අයගෙනුත් එයා කියනවා 100%ක් සැක සහිතයි වෙන් කරන්නලු. ඒතකොට ඒ උත්තරෙන් 100%ක් කියන්නේ අපිට එන්නේ කීයද? අයි බලමු 11000න් අපි 100ක් අඩු වෙනවා 10900යි. දැන් මේ 10900න් 100%ක් වෙන් කරන්න ඕන. ඒ කියන්නේ අඩමාන ණය වෙන් කරන්න වෙනවා 545ක්. 545ක් වෙන් කරන්න වෙනවා. 545ක්. එතකොට බලන්න මදිපාඩුව කොච්චරද කියලා. ඕගොල්ලෝ බලන්න චුට්ටක්. 1500යි බලන්න උත්තරේ 855ද කියලා. එතන උත්තරේ 855 දීලා අපි චෙක් කරලා බලමු. තව පාරක් බලන්න. 100යි 855යි 545යි 1500යි. හරි 855. පැහැදිලි නේද ගලපිල්ල කරපු විදිය? උත්තර ශේෂ පිරික්සුමේ ණය ගැතියෝ 11000ක් ඉන්නවා. මම ආයි පාරක් පැහැදිලි කරනවා. ඒකෙන් 100ක් බොල් ණය වුණා. එතකොට 10900යි. 10900ට 100%ක් තමයි 545. මේ තියෙන්නේ ඒ 545. ඒතර 545 පහළට ගෙන ගියාම ඒත් අපි වෙන් කළා තියෙන ගාන වැඩි. ඕවර් ප්‍රොවිෂන්. අපි වැඩියෙන් වෙන් කළා තියෙනවා 855ක්. අපිට තියෙන්න ඕනේ 545යි 855ක් වැඩිපුර වෙන් කළා තියෙනවා. ඕගොල්ලන්ගේ බෙදා හැරීමේ වියදම් වල වරහනක ලියන්න. අඩමාන ණය බෙදා හැරීමේ වියදම් වල වරහනක ලියන්න 855. ඕවර් ප්‍රොවිෂන් අවශ්‍ය ගානටත් වඩා වැඩියෙන් අඩමාන ණය වෙන් කළා තියෙනවා අන්න 855ක්. පැහැදිලි නේද? එතකොට උත්තර පත්‍රයේ පිළිතුරු පත්‍රයේ වෙළඳ ලැබිය යුතු කොච්චරද? පිළිතුරු පත්‍රයේ වෙළඳ ලැබිය යුතු දැන් ඔයා ළඟ 10900ක් තියෙනවනේ. ඒ 10900න් අඩු කරන්න 10900න් අඩු කරන්න 545ක්. එතකොට උත්තර පත්‍රයේ වෙළඳ ණය ගැතියෝ වෙළඳ ලැබිය යුතු 10355යි. 10355යි. දැක්කද? වෙළඳ ලැබිය යුතු 10355යි. අවසාන උත්තරේ දාන්නේ. සමාගම් ගානක ජංගම වත්කම් වල වෙළඳ ලැබිය යුතු කියලා උත්තරේ එන්නේ හැමතිස්සෙම අන්තිම උත්තරේ.
එතකොට මේ ගානේ බොල් ණය කපා හැරලා අඩමාන ණය කපා හැරලා අවසාන උත්තරේ මේ දිස් වෙන්නේ. අවසාන උත්තරේ. එතකොට 10355 ආවේ 11000න් 100ක් බොල් ණය වුණා. 10900යි. ඒකෙන් 100%ක් සැකසහිත ඩවුට්ෆුල් ඉන්නවා 545ක්. එතකොට 10900 545න් ගියාම 10355යි. right. ඊළඟට අපිට හම්බ වෙනවා 6 වෙනි ගැළපිල්ල බොහොම පහසු ගැළපිලි. ගෙවිය යුතු වියදම් පරිපාලන වියදම් වලට දාගන්න. ගෙවිය යුතු වියදම් දෙකක් තියෙනවා. ඔයගලගේ කටු වැඩ ලේඛනේ පරීක්ෂකවරයා කියනවා දුරකථන 60යි පරිපාලන දුරකථන 60යි පරිපාලන ප්‍රචාරණ 200යි බෙදා හැරීම. එතකොට ගෙවිය යුතු වියදම් ඔක්කොම 260යි. වෙළඳ ගෙවිය යුතු වෙනත් ගෙවිය යුතු 260යි. වෙනත් ගෙවිය යුතු 260යි. වෙනත් ගෙවිය යුතු 260යි. ඊළඟට 7 වෙනි ගැළපිල්ල 2017යි 3යි 31 දිනට හිඟව ඇති බැංකු ශේෂයෙන් භාගයක් ඊළඟ වර්ෂයේ ගෙවිය යුතුය. බැංකු ණය ශේෂයෙන් භාගයක් ඊළඟ වර්ෂයේ ගෙවිය යුතුය. ඒක දැන අපි කොහොමද ලියන්නේ මුළු බැංකු ණයම දිගු කාලීනයි කියලා? මට ලියන්න බෑ මුළු බැංකු ණයම දිගු කාලීනයි කියලා. බැංකු ණයෙන් 3000ක් ලබන අවුරුද්දේ ගෙවනවා. ඒ නිසා දිගු කාලීන තියෙන්නේ 1500යි. ඉතුරු ටික අපි ලියමු බැංකු ණයේ ජංගම කොටස. බැංකු ණයෙහි ජංගම කොටස 1500යි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන දිනයේ සිට මාස 12ක් තුල ගෙවන්නේ නම් එය ජංගම වගකීමකි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරන දිනයේ සිට මාස 12ක් තුල ගෙවන්නේ නම් එය ජංගම වගකීමකි. මේ ජංගම වගකීම. ඉතුරු ටික දිගු කාලීන. වර්ෂයේ ආදායම් බදු වගකීම 3500යි. මෙතන නම් නෑ පෙර වර්ෂයේ වෙනුවෙන් බදු ගෙව්වා කියලා. නමුත් අයි පොඩ්ඩක් චෙක් කරමු ශේෂ පිරික්සුමේ පෙර වර්ෂයේ වෙනුවෙන් ගැළපිල්ලක් තියෙනවද කියලා. ඔව්. පෙර වර්ෂය සඳහා ගෙවිය යුතු බද්ද තියෙනවා 400ක්. හැබැයි ගැළපිල්ලේ නෑ ඒ 400න් මේ අවුරුද්දේ කීයද ගෙව්වේ කියලා. එතකොට අපි සරල උපකල්පනයකට යනවා ඒ වෙන් කරපු ගානම ගෙව්වා කියලා. ශේෂ පිරික්සුමේ තියෙනවා ගිය අවුරුද්දේ ආදායම් බදු වෙන් කිරීම 400යි කියලා. හැබැයි පල්ලෙහා කියන්නේ වෙන් කරපු ගානෙන් කීයක් ගෙව්වද කියලා. එතකොට අපිට යන්න තියෙන සරලම උපකල්පනය වෙන් කරපු ගානම ගෙව්වා කියලා. ඒ කියන්නේ එතකොට ඌන හෝ අදි වෙන් කිරීමක් එන්නේ නැහැ. ඒ අනුව අපි බලමු වර්ෂයේ ආදායම් බද්ද 3500යි. වර්ෂයේ ආදායම් බද්ද 3500යි. ඌන අදි වෙන් කිරීමක් එන්නේ නැහැ. වර්ෂයේ ආදායම් බද්ද 3500යි. දැන් බලමු අපි ගෙවූ බදු කොච්චර තියෙනවද? මන් දිහා බලන්න මේ ගෙවූ බදු ශේෂ පිරික්සුමේ 2000ක් තියෙනවා. ගෙවූ බදු ශේෂ පිරික්සුමේ 2000ක් තියෙනවා. ඒකම ශේෂ පිරික්සුමේ තියෙනවා අතීතයේ වෙනුවෙන් වෙන් කළා තිබ්බලු 400ක්. එහෙනම් හරි පැහැදිලි මේ 2000න් 400ක් අපි ගෙවලා තියෙන්නේ අතීතයට. මේ 2000න් 400ක් අපි ගෙවලා තියෙන්නේ අතීතයට. 2000න් 400ක් ගෙවලා තියෙන්නේ අතීතයට. මේ අවුරුද්දට ගෙවලා තියෙන්නේ 1600. හැබැයි මේ අවුරුද්දේ ගාන 3500යි. 3500න් තාම 1600ක් ගෙවලා නිසා උපචිතයි 1900. උපචිතයි 1900. එන්න ජංගම වගකීම් වලට ගෙවිය යුතු ආදායම් බදු 1900. 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 මම හිතන්නේ ඒ සමගම අපේ ගැළපිලි ඉවර වෙනවා. බලන්න 9 වෙනි ගැළපිල්ලේ තියෙන්නේ මැයි 31 පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සාමාන්‍ය කොටස් සඳහා කොටසකට රුපියල බැගින් වූ අවසාන ලාභාංශයක් ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය කළා. ඒක සටහනක්. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට යටින් ඔයගලන්ට පුළුවන් කුඩා සටහනක ලියන්න අධ්‍යක්ෂ මණ්ඩලය මෙහෙම තීරණයක් අරන් තියෙනවා. සෑම කොටසකටම රුපියල බැගින් වූ ලාභාංශයක් ගෙවීමට යෝජනා කළා තියෙනවා කියලා.
ඊට පස්සේ 10 වෙනි ගැළපිල්ල අධ්‍යක්ෂවරු ගිණුම් සඳහා අනුමත කරපු දවස දීලා තියෙනවා. ඒක මං ගාන පටන් ගන්න වෙලාවේ කිව්වා ඇයි ඒ ගැළපිල්ල දුන්නේ කියලා. වාර්තා කරන කාල පරිච්ඡේදයට පසු සිදුවීම් හඳුනා ගැනීමට තමයි ඒ දිනය දීලා තියෙන්නේ. ඒතර 9 වෙනි එක සටහනක් හැටියට ලියන්න 10 අනිකුත් ගැළපිලි වලට පදනමක් හැටියට තමයි ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපිට ඒ ටිකේ කරන්න දෙයක් නැහැ. ඒතර ඕගොල්ලෝ හොඳයි එකේ ඉඳන් ඔක්කොම ගැළපිලි ටික කරගෙන ගියා. දැන් අපි ශේෂ පිරික්සුමේ තියෙන ඉලක්කම් ටික හිමින් සැරේ දාගෙන යන්. මම හිතනවා මේ වෙන විටත් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් මේ ඉලක්කම් දැන් දාලා තියෙන්නේ. අපිට තියෙන්නේ පරීක්ෂා කරන්න විතරයි. රතු පෑනකින් මාක් කරගෙන යන්න. මං ගැළපිලි නැති ඉලක්කම් ටික ඔන්න දැන් නිල් පාට පෑනකින් දාගෙන යනවා. සාමාන්‍ය කොටස් ප්‍රාර්ථනය මෙතෙන්ට දාගත හැකි. මේ අභ්‍යාසයේ තියෙන ඉලක්කම් අපි ඒ තියෙන විදිහටම අරගන්නවා. 20000යි. වර්ණීය කොටස් ප්‍රාර්ථනය 5000යි. දිගු කාලීන වක්කීමක්. වර්ණීය කොටස් ප්‍රාර්ථනය දිගු කාලීන වක්කීමක්. රඳවාගත් පියුම් වල ශේෂය 6500යි. රඳවාගත් පියුම් වල ශේෂය 6500යි. ඊට පස්සේ ඉඩම් ගොඩනැගිලි ඒ ටික අපි දාලා ඉවරයි. ඉඩම් ගොඩනැගිලි ඒ ටික අපි දාලා ඉවරයි. හැබැයි ඒක දකිද්දි මට දෙයක් මතක් වුණා. තව පොඩි දෙයක්. ඕගලන්ට මතකද අපි අර ගොඩනැගිල්ලේ ප්‍රත්‍යාගණනෙන් අගේ වැඩි වුණා 2000ක්. මතකයි නේද? ඒකේ 28 සම්පූර්ණ කරන්න. මේ 2000 වැඩි උනේ ගොඩ නැගිලි ගිනුම හර ගොඩ නැගිලි ගිනුම හර කොහෙද බැර වෙනත් විස්තීර්ණ ආදායම් නැත්තම් ප්‍රත්‍යාගන්න සංචිතය බැර මෙතෙන්ට එන්න ඕනේ මේ ගොඩ නැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය ගොඩ නැගිලි ප්‍රත්‍යාගණන අතිරික්තය 2000 වෙනත් විස්තීර්ණ ආදායම ගොඩ නැගිල්ලගේ වැඩි වුණා ගොඩ නැගිල්ලගේ වැඩි වුණා ගොඩ නැගිලි ගිනුම හර වෙනත් විස්තීර්ණ ආදායම් ගිනුම බැර වෙනත් විස්තීර්ණ ආදායම් ගිනුම බැර කියන්නේ ප්‍රත්‍යාගණන සංචිතය බැර. මෙතන අපි ලියලා තියෙන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් වල ගොඩනැගිලි ප්‍රත්‍යාගන්න අතිරික්තය 2000යි. මේ සටහනෙන් ආපු ඉලක්කම මේ සටහනෙන් ආපු ඉලක්කම. ඒ අරින් අපි ෂේහිම දාලා තියෙන්නේ. ඒ නිසා එතන ඒ ටික හරි. අවසන් තොගේ අපි මීට කලින් ගත්තා. වෙළඳ ලැබිය යුතු ගත්තා. දැන් වෙළඳ ගෙවිය යුතු. වෙළඳ ගෙවිය යුතු 6000යි. වෙළඳ ගෙවිය යුතු 6000යි. වෙළඳ ගෙවිය යුතු 6000යි. ආදායම් බදු වෙන් කිරීම ගත්තා. බැංකු ණය ගත්තා. බැංකුවේ ඇති මුදල්. බැංකුවේ ඇති මුදල්. අතැති මුදල්. බැංකුවේ ඇති මුදල් 3000යි අතැති මුදල් 200යි. අඩමාන ණය වෙන් කිරීම හරි අපි ගත්තා. විකුණුම් වලට ඕගලන්ට මතද පොඩි ගැළපිල්ලක් තිබ්බර වාහනේ විකුණපු සල්ලි විකුණුම් වල තිබ්බා කියලා මතකයි නේද? ඒ 1200 අයින් කරන්න 1,60,000න් එතකොට එන්නේ කීයද කියන්න බලන්න. 1,58,800යි හරියට හරි. 158යි 158යි 800යි 158යි 800 විකුණුම් වලට පොඩි ගැළපිල්ලක් තිබ්බා. විකුණුම් පිරිවැය 107,000යි. මේ විකුණුම් පිරිවැය 107,000යි. ඊට පස්සේ අතුරු ලාභාංශ මේ වන විටත් ගෙවලා තියෙනවා. අතුරු ලාභාංශ ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශයට එන්නේ අපි දන්නවා මේ මුළු විස්තීර්ණ ආදායම. ඊට පස්සේ එනවා ලාභාංශ අතුරු. ලාභාංශ අතුරු සාමාන්‍ය කොටස් වලට 2000. අතුරු ලාභාංශ ගිණුම් වර්ෂය අතරමැද ගිණුම් වර්ෂය අතරමැද විටින් විට ගෙවා ඇති ලාභාංශ විටින් විට ගෙවා ඇති ලාභාංශ already done paid මේ වෙන විටත් ගෙවලා ඉවරයි. මේ අපි ශේෂ පිරික්සුමට ගෙනාවා. මෙන් හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට ගෙනාවා. ඊට පස්සේ නිදහස් කළ හැකි වර්ණීය කොටස් මත ගෙවූ ලාභාංශ ඒක ගෙවලා ඒක හැබැයි මූල්‍ය වියදමක්. ඒ ලාභාංශ මූල්‍ය වියදමක්. ඇයි වර්ණීය කොටස් වල ලාභාංශ මූල්‍ය උනේ? ඒවා නිදහස් කළ හැකි වර්ණීය කොටස් ජංගම නොවන වගකීමක්. ඒවට ගෙවන ලාභාංශ මූල්‍ය වියදමක්. පරිපාලන වියදම් ශේෂ පිරික්සුමෙන් එන උත්තරය මම ඒවා මෙතන ශේෂ කියලා දාගන්නවා.
ඕගොල්ලෝ මේ පල්ලෙහෙන් ශේෂ පිරික්සුමෙන් කියලා දාගත්තත් කිසි වරදක් නැහැ. පරිපාලන මේක කටු වැඩක්. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. සටහන් තමයි මුළු ලෝකෙම දකින්නේ. සටහන් මුළු ලෝකෙම එළියට යනවා ගානත් එක්ක. නමුත් මේ පෙරවැඩ ඔයයි මාකින් කරන කෙනෙකු විතරයි දකින්නේ. වෙන කවුරුත් දකින්නේ ඔය දෙන්න විතරයි දකින්නේ. එතකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ. බෙදා හැරීම 16740යි. මූල්‍ය 5600යි. වෙනත් වියදමක් නැහැ. ආදායම් බදු හරි. දැන් අපේ ගානේ ගොඩක් මූලික දේවල් ඉවරයි. දැන් අපිට තියෙන්නේ එකතු කරගෙන යන්න. අපි කට්ටිය හිමින් එකතු කරමු කලබල නැතුව. මම මේ ඉලක්කම් ටික දාන්නම්. ඔගොල්ලොත් ඒ අතර එකතු කරන්න බලන්න. මම විනාඩියක කාලයක් දෙනවා තනියම එකතු කරන්න. ඊට පස්සේ මම බෝඩ් එකේ ඉලක්කම් දාන්නම්. බාන්න ඕගලන්ගේ බෙදා හැරීම් වියදම් තීරුව එකතුව කීයද ආවේ කියලා. $19,691.25ද මෙතන එන උත්තරේ 19,691.25යි. පරිපාලනෙන්න ඕන ඕගොල්ලෝ හරියට හැදුවොත් 12,220ක් 12,220ක් වෙනත් වියදම් නම් 125යි. මූල්‍ය වියදම් 6,100. මූල්‍ය වියදම් 6,100. අපි දැන් උත්තර ටික හිමින් දාගමුද බලන්න. එන්න බලන්න ඕගොල්ලෝ. බෙදා හැරීමේ වියදම් 19,691යි මේ 19,691.25යි. ඊට පස්සේ පරිපාලන වියදම් 12,220යි. 12,220යි. වෙනත් වියදම් 125යි. වෙනත් වියදම් 125යි. මූල්‍ය වියදම් මූල්‍ය පිරිවැය 6,100යි. නේ අපි වෙනත් වියදම් මූල්‍ය පිරිවැය other expenses but finance cost 6,100. ඔහොම දාලා තියෙනවා. දැන් අපි එකතුන් ටිකක් බලාගෙන යන්. මම දන්න ඕගොල්ලෝ ඉලක්කම් දාලා තියෙන්නේ නේ ආසාවෙන් ඒකතු ටික මැච් කරන්න බලාගෙන ඉන්නවා. බලමු ඕගලන්ගේ බලාපොරොත්තු ඉටු වෙන මොහොතේ. එතකොට දල ලාභය 51,800යි. දල ලාභය 51,800යි. දල ලාභය 51,800යි. දල ලාභය 51,800යි. ඒකට වෙනත් ආදායම් එකතු කරන්න. එතකොට එනවා 52,568යි. දශම 7.5යි. 52,568යි 52,568යි දශම 7.5යි. දැන් මේ 1 2 3 4 මේ වියදම් හතර බලන්න. වියදම් හතර බලන්න. ඔය හරියට හැදුවොත් ඒ වියදම් හතර එකතුව 38,136යි. හරිද බලන්න. 38,136යි දශම 2.5යි. ඔකම මම දශමෙට හැදුවා. 38,136යි 38,136යි දශම 2.5යි. බදු පෙරලාභය 14,432යි. 14,432යි දශම 5යි. 14,432යි දශම 5යි.
ආදායම් බදු 3500යි. profit for the period කාල පරිච්ඡේදය සඳහා ලාභය. කාල පරිච්ඡේදය සඳහා ලාභය අපිට හම්බ වෙනවා 10432යි. දශම 5යි. බලන්න තනියම හදපු උත්තරේට මේක සමානද කියලා ඔයාට හරි ආඩම්බරයක් දැනෙනවා. Taman ගැනම අභිමානයක් දැනෙනවා. මේ බලන්න ඔයාගේ උත්තරේමයි එන්නේ. මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම අන්න අපිට එනවා 12932යි. මෙතන 10432 නෙවෙයි 932 නේ චුට්ටක් බලන්න. එතකොට 12932යි දශම 5. හරිද? පොඩ්ඩක් චෙක් කරන්න ආයි පාරක්. මෙතන බදු පෙරලාභය 14432.5යි. බදු 3500යි. බදු පසුලාභය කාල පරිච්ඡේදයේ ලාභය 10932.5යි. වෙනත් විස්තීර්ණ ආදායම් 2000යි. මුළු උත්තරේ 12932.5යි. දැන් මේ ලාභය මෙතෙන්ට අරගෙන එන්න. ඕගොල්ලෝ හොඳට දන්නවා වෙනත් විස්තීර්ණ ආදායම් වල තියෙන එක වෙනම දාන්න ඕනේ. වෙනත් විස්තීර්ණ ආදායම් වල තියෙන කරුණ වෙනම දාන්න. ඒතර ඒක එතෙන්දී යන්නේ අන්න ප්‍රත්‍යාගන්න සංචිතේට. හැමතිස්සෙම රඳවාගත් ලාභය කියන්නේ බදු පසු ලාභය. බදු වලින් පස්සේ එන ලාභය කාල පරිච්ඡේදය සඳහා ලාභය. කාල පරිච්ඡේදය සඳහා ලාභය තමයි රඳවාගත් ලාභයට එන්නේ. 10932.5යි. එකතුව 12932.5යි. 12932.5යි. පැහැදිලි නේද? දැන් අපිට මේ එකතුන් ටික හරියට මෙහෙම දාගතේ. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය 20000 දාගත හැකි. මෙතන 2000 දාගත හැකි. බලන්න රඳවාගත් ලාභ තීරුව එකතුව කීයද කියලා. රඳවාගත් ලාභ තීරුව එකතුව කීයද කියලා බලන්න ඕගොල්ලෝ. කීයද ආවේ? හරියට බලලා කියන්න. ඔව් හරි. ඔයා හිතුවා හරිනේ. 15432.5යි. පාලුස් 432.5යි. පැහැදිලිද? දැන් අපි ඒ ටික අරගෙන ගිහිල්ලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දාමු. අපි ගජබා සමග මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය අද හදනවා. මේ මොහොත වෙනකොට දීපල පිරියත දිස් වෙනවා 30662.5ක්. ඊට පස්සේ ඉතිරි තොගය වෙළඳ ලැබිය යුතු බැංකුවේ මුදල් අතති මුදල් ඒ ටික තියෙනවා. ජංගමවත්කම් මම හිතන්නේ අපේ මේ වන විටත් ඉවරයි. ජංගමවත්කම් වල එකතු ඕගොල්ලෝ බලන්න කීය දෙන්නේ කියලා. 22930ද ජංගමවත්කම් වල එකතුව 22930යි. අපි ආයි පාරක් ඕනනම් බලමු. 22930යි. ප්‍රකාශිත ප්‍රාර්ථනය සාමාන්‍ය කොටස්. ප්‍රකාශිත ප්‍රාර්ථනය සාමාන්‍ය කොටස් 20000යි. 20000යි. ප්‍රත්‍යාගන්න සංචිතය අපි ළඟ තියෙන අතන ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනයේ 2000යි. රඳවාගත් ඉපියුම් 15432.5යි. මේ 15432.5යි. ඒ දෙකේ එකතුව 17432.5යි. 17432.5යි. දිගු කාලීන වක්කීම් 6500යි. ජංගම වගකීම් අපිට පේනවා හතරක් මේ වන විට තියෙනවා 9660යි. 9660යි. අද ගජබා සමග මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බැලන්ස් වෙනවා සමාන වෙනවා 53592ක්. බලන්න 53592යි. දශම 5ට අපි ආයෙ එකතු කරලා බලමු. 53592යි දශම 5ට.
53592යි දශම 5කට අපිට බැලන්ස් වෙනවා. අපි ඒක එකතු කරලා බලමු. අතන දීපල පිරියත තියෙනවා 30662ක්. දශම 5ක්. ඒකට එකතු කරන්න 22930ක්. ඔව් 53592යි දශම 5යි. 53592යි දශම 5යි. ගාන බැලන්ස් වෙනවා. ඒතර මේ සමාගම් ගාන සම්පූර්ණයෙන් හැදුව ඕගොල්ලෝ ලස්සන්ට ඕගලන්ට ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට හම්බ වෙනවා ගානේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය. ඊට පස්සේ ඕගොල්ලෝ දකිනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මේ අභ්‍යාසයේ සටහනක් හැටියට ඉල්ලලා තියෙන්නේ දීපල පිරියත උපකරණ ලේඛනය විතරයි. ඒ නිසා අපි ඒක හැදුවා. එහෙම නැත්නම් හැබැයි මතක තියාගන්න වෙනත් ආදායම් වලට සටහනක් ලියන්න ඕන. බදු පෙර ලාභය සෙවීමේදී පහත වියදම්ද අඩු කර ඇත කියලා ඒකට සටහනක් ලියන්න ඕන. සාමාන්‍ය කියනවා විගණන වියදම් එනවා, ෂෙයා වර්ග එනවා, ණය පොලි වර්ග එනවා, අධ්‍යක්ෂවරුන්ට ගෙවපු එක, තොගහානි කපා හැරීම්, EPF ETF වගේ දේවල් ගානේ තිබ්බනම් සටහන් අංක දෙකට එනවා. බදු පෙර ලාභය සෙවීමේදී පහත වියදම්ද අඩු කර ඇත කියලා. ඊට පස්සේ ආදායම් බදු සටහනක් එනවා. හැබැයි ආදායම් බදු සටහනක් එන්නේ මේ උපචිත ආදායම් බදු තිබ්බොත් නම් නෙමෙයි. ආදායම් බදු ඌනාදි ගැලපීමක් වගේ තියෙනවා නම් ඒක සටහනකට එනවා. ඊට පස්සේ දීපල පිරියත සටහන එනවා. ඊට අමතරව සටහනක් එනවා මේ ගානේ හැටියට අධ්‍යක්ෂවරු සාමාන්‍ය කොටස් හිමියන් සඳහා ලාභාංශ යෝජනා කරලා ඇත කියන එක සටහනකට එනවා. ඒතර මේක තමයි සම්පූර්ණ ගාන. පෙරවැඩවල එනවා මේ ගානෙත් සහ බොහෝ ගණන් වල අපිට හම්බ වෙන පෙරවැඩේ මේ බෝඩ් එකේ මේ මොහොතේ දිස් වෙමින් පවතිනවා. තාමත් දිස් වෙමින් පවතිනවා. වියදම් ලේඛනය. අපි වියදම් හොයපු විදිය හදලා මේ එකතු ටික දාන්න ඕන. සමහර ස්ටුඩන්ට්ස් අපුරුදු වෙලා තියෙනවා ගාන වටේට මේ ටික හදන්න. නමුත් ඔයගන් පේනවා මේකත් පෙරවැඩක් වුණාට පිළිවෙලට හදලා තියෙනවා. පෙරවැඩේ වියදම් ලේඛනය නම් ටික ලියලා නැතුව අර ගාන වටේට කුරුල්ලෝ වැහුවා වගේ හතර වටේට ආදායම් ප්‍රකාශයේ වටේට හදන්න එපා. එතකොට මේක මාකින් කරන මිස්ටර් උත්තරේ පෙරවැඩයි වෙන් කරගන්න බෑ. එයා හිතනවා උත්තරේ පෙරවැඩයි වෙන් කරගත්තොත් එයා ජීවිතේ ලබන ලොකුම ජයග්‍රහණය කියලා. ඒ නිසා කරුණාකරලා සමාගම් ගණන් හදනකොට පෙරවැඩ වෙනම පෙන්වන්න, සටහන් වෙනම පෙන්වන්න, උත්තරේ වෙනම පෙන්වන්න. සමහරුන්ගේ උත්තර දැක්කට පස්සේ එක ගොඩේ ඔක්කොම හදලා තියෙන්නේ. ඒ මාකින් එන ගුරුවරු සසර කලකිරෙනවා. සසර කලකිරිලා මාකින් ඉවරලා ගෙදර යනවා වෙනුවට මෙහෙණි සස්නට යනවා. නැත්තම් පන්සලකට යනවා සසර ගමන කෙටි කරගන්න මේවා දැකලා අනිත්‍ය මෙනෙහි කරන්න. ඒ නිසා කරුණාකරලා සමාගම් ගණන් හදනකොට උත්තර වෙනම තියෙන්න ඕන, පෙරවැඩ වෙනම තියෙන්න ඕන, සටහන් වෙනම තියෙන්න ඕන, ගානේ ගලාගෙන යන්න පිරිසිදුව බලන්න පුළුවන් වෙන්න ඕන. ඒතකොට අපි අද හැදුවේ ඔය සමාගම් අභ්‍යාසය මම ඊළඟ ගාන හැටියට මම හිතන්නේ ඕගලන්ට ගිය කලින් පාඩමේදීත් කිව්වා අපි ඊළඟ දවසේ ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2018 ජූලි ගාන. මේ 2018 ජනවාරි ඊළඟ 2018 ජූලි ගාන හදන්නේ. ඒතර ඒක ඕගලන්ට ගාන රූල් කරලා තියාගන්න, ගානේ ගැළපිලි ටික කරලා තියාගන්න. ඒතර මාත් එක්ක ඕගලන්ට පුළුවන් අඩුපාඩු මොනවද වෙලා තියෙන්නේ කියලා පරීක්ෂා කරන්න. එහෙනම් අදට ওই ගානෙන් අපි නවත්තනවා. Thank you very much. Okay.